මදාබර මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් සතියක් හමාර කරලා උන්වහන්සේගේ ශුද්ධ දවසට අතුල් වෙන්න උන්වහන්සේ අපට ආශිර්වාද කර තිබෙනවා. ඔබ දන්නවා අපි සෑම සතියකම ශුද්ධ වීර්ය ඉගෙන ගන්නවා. විශේෂයෙන් මේ සතියේ විශේෂයෙන් සබත් පාඩමට අදාළ වෙන්නේ අලුත් මාතෘකාවක්. අපි පහුගිය සති 13 පුරාම සමාන පෞසුගිය සති 13 පුරාම අපි හේබ්‍රේ පොත විශේෂයෙන් අපි ඉගෙන ගත්ත ඔබට මතක ඇති. හේබ්‍රේ පොත උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවය පිළිබඳව අපි ඉගෙන ගත්ත සති 13ක් පුරාම අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්නට ඕන. මොකද බොහෝ කිතුණුවන්ට එල්දරව් කර නැති දෙයක්. ඒ කියන්නේ ඒ අය තීරුම් නොගන්න දෙයක්. ඒ අය තේරුම් ගන්නට මම දන්නේ නැහැ මොන හේතුවක්ද යන්න. මම දකින්න දේ තමයි සාතන් ඒ අයගේ විශේෂයෙන් ඒ අයගේ මේ ශුද්ධ වර්තමාන සත්‍ය හේබ්‍රේ පොතේ වර්තමාන සත්‍ය පුදුමාකාර ලෙස සංගවලා තිබෙනවා. අපි ඒ ගැන ආඥා කරන්න ඕන මේ ශුද්ධ වර්තමාන ආලෝකය උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ ඒ සේවය ඒ අයට තේරුම් ගන්න සුද්ධාත්ම බලය ලැබේවායි කියලා අපේ දිනපතා යාඥාවලදී අපි ආඥා කරන්න ඕන. මොකද ඒ අය ඔබට මම දන්නවා අපි ඉගෙන ගත්තා පහුගිය පාඩම් 13 පුරාම ඒ අය නැවතිලා ඉන්නේ තාම කුරුසියේ පාන් වල. ඒ ඉතින් එහාට යන්නට ඒ අයට හැකියාවක් නැහැ. මොකද ඒ පිළිබඳව අවබෝධයක් නැති නිසා. නමුත් අපි ස්වාමීන් වහන්සේට සිදු කරමු ප්‍රශංසා කරමු. සති 13ක් පුරාම උන්වහන්සේ ඒ පව් කමා කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවයේ කරන කොටගෙන මිස පමණයි. ඒක අපි තේරුම් ගන්නට ඕන. එතෙන්ට අපි ළඟා විය යුතු මේ සෑම පෞකාරයක්ම උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවයට ළඟා වෙන්නට ඕන. කුරුසියෙන් එහාට ගමන් කරන්නට ඕන. ඒ පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒ නිසා අපි උන්වහන්සේට සිතුවන්ත වෙමු. උන්වහන්සේ මේ සියල්ල අපිට සති 13ක් පුරා ඉගෙනීම ගැන. දැන් අපි ඇවිල්ලා තිනවා අලුත් මාතෘකාවකට. විශේෂයෙන් අපි මේ කාර්තු පුරාම අපි ඉගෙන ගන්නේ මැවීම පිළිබඳව, උත්පත්ති කතාව පිළිබඳව අපි ඉගෙන ගන්නවා. මේක ඔබ විශේෂයෙන් ඔබට හිතෙන්නට පුළුවන් මොනවද අපි තවදුරටත් උත්පත්තිය ගැන ඉගෙන ගන්න තිබෙන්නේ කියන කාරණේ. ඔබ තේරුම් ගත යුතු කාරණයක් තමයි සාතන් දිගින් දිගටම එන්න ඔහුගේ මේ මහත් වූ සටන මහත් වූ අරගලය බලවත් කරන්නට යනවා. දැනටම වූ බලවත් කරමින් සිටිනවා. සුද්ධ ලේවිල තිබෙනා වූ කාරණා බැරිද ලෙස මනුෂ්‍යයන්ට උගන්වමින් මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන්ව වියුල් කරමින් ඔහු පුදුමාකාර සටනක් ගෙනියනවා මේ දේව වචනේ සත්‍යතාවට විරුද්ධව. විශේෂයෙන් මැවීමට විරුද්ධව ඔබ දකිනවා අද විශේෂයෙන් කොයි ආකාරයෙන්ද මැවීමට විරුද්ධව මේ සාතන් මේ සටන මෙහෙවන්නේ කියන කාරණේ. දවස් 7කින් නැත්නම් දවස් 6කින් උන්වහන්සේ ලෝකයේ මවල ඉවරලා ඊළඟට 7 වෙනි දවසේදී උන්වහන්සේ ඒ ගත්තා වූ නිවාඩුව පිළිබඳව නැත්නම් මේ දවස් 6කින් ලෝකයේ මැවීම පිළිබඳව අද නොයෙකුත් ආකාරයේ ක්‍රිස්තියානිය තුල පවා නොයෙකුත් ආකාරයේ මතමතාන්තර තියෙනවා නෑ. මේකට කල්ප ගණනාවක් ගිහිල්ලා තිබෙනවා මවන්නට. එතකොට මේක දවස් 7කින් නිර්මාණය කරපු දෙයක් නොවේ යන්න පිළිබඳව බොහෝ ක්‍රිස්තියානි අය තුල පවා නොයෙකුත් මතමතාන්තර විවිධ ආකල්ප තිබෙනවා. නමුත් උන්වහන්සේගේ ශුද්ධ සත්‍යතාවය තුල මේ කාරණේ ඉතා පැහැදිලිව උන්වහන්සේ එල්දරව් කර දී තිබෙනවා. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන ශුද්ධ සත්‍යතාවය අපි මේ කාර්තෝ පුරාම සති 13ක් පුරාම උත්පත්ති කතාවේ බොහෝ දේවල් සඳහන් වෙනවා. මේ උත්පත්ති පොත තුල අපිට බොහෝ දේවල් ඉගෙන ගන්නට තිබෙනවා. ඒ නිසා අපි මේ කාරණේ පිළිබඳව අපි මේ සති 13 පුරාම ඉගෙන ගන්නට යනවා. ඒක ඉතාම වැදගත් වෙනවා මේ උත්පත්ති කතාව හරියාකාරව අවබෝධ කර සිටීම. විශේෂයෙන් ඔබ ඉදිරියේ විශේෂයෙන් ඔබ මේ පළමු පාඩම උත්පත්ති කතාවේ පළමු පාඩම අපි ඉගෙන ගන්නේ. විශේෂයෙන් අපි මේ උත්පත්ති කතාව තුල ඉගෙන ගන්නේ ඔබ දන්නවා ශුද්ධ ලේවිල්ලේ උත්පත්ති පොතේ සිට එල්දරව් පොත දක්වාම මාතෘකාව අපේ කැලුම් කරතරන් වහන්සේ අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනයි උත්පත්ති පොතේ සිට එල්දරව් පොත දක්වාම කතා කරන්නේ. මේ කාරණේ අපි විශේෂයෙන් අපේ අවධානය
යොමු කරන්නට යනවා. උත්පත්ති කතාව තුළ අපි ගැලුම්කර යේසුස් වහන්සේ කොයි ආකාරයෙන්ද සඳහන් වෙන්නේ කියන කාරණේ උන්වහන්සේගේ මෞංකාරත්වය අපි ගැලුම්කර තරන් වහන්සේගේ මෞංකාරත්වය අපි දකිනවා උත්පත්තිය තුළ උත්පත්ති කතාව තුළ ඒ වගේම උන්වහන්සේගේ සැපයීම අපි දකිනවා උත්පත්ති කතාව තුළ අද දවසේදී ඔබ ඉදිරියේ සාරාංශයක් තබන්න උත්පත්ති කතාවේ එතකොට අපිට හරි පහසුයි ඉදිරියට අපිට යොමු වෙන්නට ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් මේ කාරණාවට අපේ අවධානය අද දවසේදී යොමු කරන්නට යනවා විශේෂයෙන් ඔබ දකිනවා උන්වහන්සේ අපව පෝෂණය කරන තරන් වහන්සේ විතරක් නෙමෙයි අපේ මිදුම්කාරයන්න් හැටියට අපිට උත්පත්ති කතාව තුල නැත්නම් උත්පත්ති පොත තුල උන්වහන්සේගේ මිදුම්කාරත්වය අපි දකිනවා උත්පත්ති කතාව තුල ඊළඟට විශේෂයෙන් අපි දකිනවා මේ උත්පත්ති පොත ලියනු ලැබුවේ මෝසෙස් විසින් අපි පැහැදිලිව දකිනවා එතකොට මේ මෙහි තියෙන අලංකාරත්වය තමයි මේ උත්පත්ති කතාවේ මේ පළවෙනි වචනය පටන් ගැනීමේදී කියන කාරණය අපිට හම් වෙනවා යොහාන් පොත තුළ මේක තමයි තිබෙනා වූ අලංකාරය ඒ තමයි මේ උත්පත්ති කතාවේ පළවෙනි වචනය පටන් ගැනීමේදී කියන කාරණය අපිට හම් වෙනවා යොහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේදී අපිට පැහැදිලිව හම් වෙන දෙයක්. එතකොට ඔබට පේනවා ඇති මොනතරම් වැදගත්ද මේ උත්පත්ති පොත. මොකද පරණ ගිවිසුමේ විතරක් නෙමෙයි අලුත් ගිවිසුමකට මේ පොතේ තිබෙනා වූ අලුත් ගිවිසුමින් ඉන්නා වූ ජනතාව හැටියට දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට මේ උත්පත්ති පොත ඉතා වැදගත් වෙනවා ඔබගේත් මගේත් ගැලවීම සඳහා. එතකොට අපි පැහැදිලිව ඉගෙන ගන්නට යනවා මේ කාර්තෝ පුරාම විශේෂයෙන් මේ උත්පත්ති පොතේ සඳහන් වෙනා වූ මේ කාරණා උන්වහන්සේගේ මෞංකාරත්වය පිළිබඳව උන්වහන්සේගේ කොයි ආකාරයෙන්ද උන්වහන්සේ මනුෂ්‍යයාගේ අවශ්‍යතාවයන් සැපෙව්වේ මනුෂ්‍යව නිර්මාණය කරන්න ඉස්සෙල්ලා ඊට පස්සේ මනුෂ්‍යයා පාපයට වැටුණාට පස්සේ මනුෂ්‍යයාගේ විදුම්කාරයන් උනේ කොයි ආකාරයෙන්ද මේවා අපි ඉගෙන ගන්නට යනවා. ඒ විතරක් නෙමෙයි අපි විශේෂයෙන් අනිත් බයිබල් පොත් සමග සසඳන්ට යනවා. උත්පත්ති කතාව තුළ සඳහන් වෙනා බොහෝ දේවල් විශේෂයෙන් අපි දකිනවා අපිට පැහැදිලිව හම් වෙනවා මම ඔබ ඉදිරියේ තබුවාගේ උත්පත්ති ඒ පළවෙනි වචනේ පටන් ගන්නේදී දැන් ඔබට යොහාන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට ගියොත් අපට හම් වෙනවා පටන් ගන්නේදී වාක්‍යානෝ සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සම සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක ඊට පස්සේ කියනවා උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේ සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේ. එතකොට වාක්‍ය උන්වහන්සේ ඔබ උත්පත්ති පොතට ගියොත් ඔබට හම්බෙනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ මේ ලෝකේ නිර්මාණය කළේ. මිනිස්යා මේ ලෝකේ නිර්මාණය කරලදී තිතර දෙවියෝ පියාණන් වහන්සේ හිටියා, දෙවියෝ පුත්‍රයන් වහන්සේ හිටියා, දෙවියෝ ශුද්ධාත්මයන් වහන්සේ හිටියා. මේක හරි අලංකාර අවස්ථාවක් අපිට අපි ඇත්තටම අපි අමතක නොකරන්න අපි කරන්න හොඳ නැහැ. ඇත්තටම මේ මැවීමේ කතාංගය මොකද මැවීම තුළ උන්වහන්සේ මැවීම සැපයීම සහ විදීම කියන කාරණා තුනම අතුලත් කර තිබෙන නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ මේ කාරණා අපිට මේ උත්පත්ති කතාව තුළ පැහැදිලිව උන්වහන්සේ එල්දරව් කර දී තිබෙන නිසා. එතකොට අපි මතක තියාගන්න විශේෂයෙන් අපි තවත් දෙයක් මේ මැවීම පොත තුළ විශේෂයෙන් උත්පත්ති පොත තුළ දකිනවා විශේෂයෙන් මේ ඉංග්‍රීසි වචනේ ජෙනසිස් කියන වචනේ ග්‍රීක වචනයකින් එන වචනයක් ආරම්භය කියන වචනේ තමයි එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම හේබ්‍රව් වචනය බෙරෂිට් කියන වචනය තමයි හේබ්‍රව් වචනේ පාවිච්චි කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් අපේ ආරම්භය හරියාකාරව අපි අවබෝධ කරගෙන තියන්න ඕන. අපි පටන් ගන්න අපි කොයි ආකාරයෙන්ද ආරම්භ වුනේ මිනිස්සුද ඒකයි මම කිව්වේ සාතන් නොයිකුත් ආකාරයේ උපක්‍රමශීලී වෙලා තිබෙනවා අද දවසේදී මේ මැවීමේ කතාංගයේ උන්වහන්සේගේ නෞකාරත්වය පවා මිනිසයාගේ මනසින් ඈත් කරන්නට කිස්කුණාගේ මනසින් ඈත් කරන්නට පවා සාතන්
අද දවසේදී සමත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි කොච්චර උත්පත්ති පොතේ මේ උත්පත්ති කතාවට අපේ අවධානය යොමු කළ යුතුද කියන කාරණේ ඔබට දැනටමත් තේරෙන්න ඕන. මොකද අද ක්‍රිස්තියානි නාමය දරාගෙන ඉන්න අය පවා උත්පත්ති අමතක කරලා තිබෙනවා. උත්පත්ති වහන්සේගේ නෞකාරත්වය සහ ඒ නමස්කාරයේ දී යුතු ස්ථානය අද බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබෙනවා. දැන් අපේ සහෝදර සහෝදරියන් නිසා උත්පත්ති කතාවට අද දවසේදී කාලෝචිත මාතෘකාවක් දෙවියන් වහන්සේ අපිට ඉදිරි සති 13 පුරාම ඉගෙන ගන්නට උන්වහන්සේ අපට අවස්ථාව දීලා තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් උත්පත්තිය තුල අපි ඉගෙන ගන්නට යනවා අපි කවුද? අපේ ආරම්භය කොයි ආකාරයෙන්ද? සාතන් නොයිකුත් දර්ශනයන් ගෙනල්ලා මනුෂ්‍යයාගේ මනසින් මේ උත්පත්ති කතාව අමතක කරලා දාන්න, උත්පත්ති කතාව ඈඩ් කරන්න දෙවියන් වහන්සේගේ මෞංකාරත්වය ඈඩ් කරන්නට අද සමත් වෙලා තිබෙනවා. උන්වහන්සේ මෞංකාරත්වය සිහිපත් කරන්න දුන්න දවස පවා වෙනස් කරමින් ඉතින් ඒ නිසා අපි උත්පත්ති කතාව අවසාන කාලේ ජීවත් වෙන්න අවසරක හැටියට උත්පත්ති කතාවේ දැනගෙන ගැනීම, තේරුම් ගැනීම සහ උත්පත්ති කතාව ඔබ හරියට ඉගෙන ගත්තොත් ඔබ මෞංකාරයන් නියම කරපු දවසේදී නමස්කාර කරන්නෙක් බවට පත් වෙනවා. ඒ නිසායි අපි මේ පොත ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ. එතකොට ඔබට තවත් බොහෝ කාරණා මේ උත්පත්ති කතාව තුළ අපිට හම්බෙනවා. උන්වහන්සේගේ ඒ කලාව ඒ මහත් වූ උන්වහන්සේගේ වචනෙන් ලෝකවල සෑදුනාය කියලා හේබ්‍රෙව පොතේ මට මතක හැටියට හේබ්‍රෙව පොතේ කතා කරනවා. විශේෂයෙන් උන්වහන්සේගේ මැවීම පිළිබඳව ඊළඟට උත්පත්තිය මනුෂ්‍යයාගේ උපත පිළිබඳව ඊළඟට අපිට දේ දුන්න හම්බෙනවා. ඊළඟට අපිට හම්බෙනවා විනිශ්චය දෙවියන් වහන්සේගේ විනිශ්චය මනුෂ්‍යයන්ව විනිශ්චය කළා ජනතාව විනිශ්චය කළා ආකාරයේ ජලගල්ම ඊළඟට සොදොම් සහ ගොමෝරාව උන්වහන්සේගේ විනිශ්චය කොයි ආකාරයෙන්ද මනුෂ්‍යයන් තුළට පතිත වුණේ කියන කාරණේ ඊළඟට අපිට හම්බෙනවා උත්පත්තිය තුල ආදරය අපිට හම්බෙනවා ඒ යාකෝබ් සහ රාකෙල්ගේ ඒ ආදර කතාව අපිට හම්බෙනවා ඊළඟට අපිට වෛරයත් හම්බෙනවා මේ පාපයේ ප්‍රතිඵල අපිට හම්බෙනවා ඇති වෛරය යාකෝබ් සහ යේසුව අතර ඇති වුණා වූ වෛරය අපිට හම්බෙනවා ඊළඟට අපිට හම්බෙනවා එතන ඊසාක් යාකෝබ්ගේ පුතුන් උත්පත්ති අපිට හම්බෙනවා ඊළඟට අපිට හම්බෙනවා මරණය පිළිබඳව සාරා ඊළඟට රාකෙල් යාකෝබ් යෝසෙෆ් එයාගේ මරණයන් අපිට හම්බෙනවා ඒ වගේ තමයි මිනිමැරීම පිළිබඳව පළවෙනි ඒ මිනිමැරීම අපිට හම්බෙනවා කායින් සිමියොන් ලෙවි ඊළඟට අපිට සමාව දීම ගැන අපිට උත්පත්තිය තුල අපිට හම්බෙනවා ඒසව් සහ යාකෝබ් සමාව ලැබුවා වූ දුන්නා වූ ආකාරය ඊළඟට යෝසෙෆ් සහ ඔහුගේ සහෝදරයන් යෝසෙෆ් ඔහුගේ සහෝදරයන්ට දුන්නා වූ ඒ සමාව දීම බොහෝ දේවල් මම එක කිව්වා අනිශ්චුද්ධ ලීවිල්ලේ උන්වහන්සේ මම කියවනේ උත්පත්ති පොතේ සිට එල්තරා පොත දක්වාම අපි ගලම්කර ඊස්තුස් වහන්සේ ගැන ලියලා තියෙනවා. ඒ දේවල් උන්වහන්සේගේ ජීවිතයේ ඉදිරියේ උන්වහන්සේ මේ මනුෂ්‍යව ගැලීමේ කාර්යදී උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යනා වූ බොහෝ දේවල් පර්ණගිස්මේ එක් චරිත වලින් අපි දකිනවා අපි ඉගෙන ගන්නට යනවා. ඉතින් ඒ නිසා මේක මම කියවනේ අපි දේව වචනය කියවනවා නෙවෙයි දේව වචනය අධ්‍යයනය කරනවා. දේව වචන ලියා තුන්නා මේ සුද්ධ වූ ආලෝකයන් අපි දිනපතා ඉගෙන ගනිමින් සිටිනවා. ඒක තමයි තිබෙන අලංකාරත්වය. කතාන්දරයකට වඩා එහා ගිය දෙයක් අපි සුද්ධ ලියවිල්ල තුළින් මේ සබත් පාඩම් තුළින් අපි ඉගෙන ගන්නවා. උන්වහන්සේගේ ගැලවීමේ සලස්ම කොයි ආකාරයෙන්ද පර්ණගිස්මේ මේ සිද්ධීන් තුළ උන්වහන්සේ සංගවා තිබෙන්නේ කියන කාරණේ අපි ඉගෙන ගන්නට යනවා. එතකොට ඒ විතරක් නෙමෙයි අපිට හම්බෙනවා ආචාර ධර්ම පිළිබඳව අපිට හම්බෙනවා ඊළඟට ඇදහිල්ල පිළිබඳව කතාංගය අපිට හම්බෙනවා ආබ්‍රහම් සහ යාකෝබ් දෙවියන් වහන්සේත් එක්ක ප්‍රබැදුවා ආබ්‍රහම්ගේ අපේ ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයා ගැන අපිට හම්බෙනවා ඊළඟට මිදීම සහ බලාපොරොත්තු මිදීමේ බලාපොරොත්තු සහ පොරොන්දු අපිට හම්බෙනවා උත්පත්ති පොතේ විශේෂයෙන් ඒ මනුෂ්‍යයා පව් කළාට පස්සේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දුන්නා වූ බලාපොරොත්තු අපිට පැහැදිලිවම හම්බෙනවා. ඒ විතරක් නෙවෙයි වුන් පොරොන්දු දේශයට පිළිබඳව අපිට ඒ සිද්ධිය අපිට හම්බෙනවා පොරොන්දු දේශයේ බලාපොරොත්තු නිසා අපි මතක තියාගන්නට ඕන විශේෂයෙන් ඒ භූගෝලීය වශයෙන් පවා කාරණා අපිට හම්බෙනවා උත්පත්ති කතාව තුළ. ඒදන් වෙනේ සිට බාබෙල් පොත දක්වා අපිට හම්බෙනවා ඊළඟට
පොළොව දේශය දක්වා ඊළඟට ඊජිප්තුව දක්වා මේ ආකාරයෙන් නැවත අපිට උන්වහන්සේගේ ඒ කැළවීමේ බලාපොරොත්තුව නැවත මනුෂ්‍යයාට අහිමුණා වූ ඒ සුද්ධ වූ දේශය උරුම කර ගැනීම බලාපොරොත්තුව මේ සියල්ල අපිට උත්පත්ති පොතවල හම්බ වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් සති 13ක් පුරාම අද ඔබට ආරම්භය ඔබ ඉදිරියේ තැබුවේ අපි දෙවන වහන්සේට සිතුවන්ත වෙමු. උන්වහන්සේ අපිට මේ සියල්ල සති 13ක් පුරාම අපිට උගන්වලා අපිට උන්වහන්සේ තවදුරටත් අපි ඇදහිල්ල ශක්තිමත් කරන්නට යනවා. උන්වහන්සේ අපේ උන්වහන්සේගේ මෞංකාරත්වය පිළිබඳව සහ ගැලුම්කාරත්වය සහ මිදුම්කාරත්වය පිළිබඳව අපි මේ සුද්ධ සත්‍යතාවයන් ඉගෙන ගන්නට යනවා. ඒ නිසා අපි සූදානම් වෙමු විශේෂයෙන් මේ සුද්ධ සත්‍යතාවයන් ඉගෙන ගන්නට. මනුෂ්‍යයන් ඉදිරියේ ඔබට මම මේට නිරතුරුවම පවසන දෙයක් තමයි අපි දන්නේ සාතන් තව ඉදිරියට මොන වගේ ඉගැන්වීම් සුද්ධ ලියවිල්ල තුලින් අරගෙන එයිද කියන කාරණය. අද බොහෝ අය බොහෝ ආකාරයේ සුද්ධ ලියවිල්ල අර්ථකථනය කරමින් මනුෂ්‍ය අර්ථකථන දෙමින් මනුෂ්‍යයාගේ නැත්නම් මේ සාමාන්‍ය නැත්නම් අපි ඒකට කියන්නේ කොහොමද සමාජ සම්මතය අනුව දේව වචනයට නිර්වචනය දෙමින් සමාජ සම්මතයේ තිබෙනා වූ ආකාරයට සුදු ලියවිල්ල අදහස් නැත්නම් තමන්ගේ අදහස් දෙමින් සිටිනා වූ කාලයක දේව වචනය පිළිබඳව නොයෙකුත් අලුත් ඉගැන්වීම් ක්‍රිස්තියානි තුළට පැමිණෙනා වූ කාලයක අපි මේ සුදු සත්‍යතාවය තුළ මුල් අද පිහිටා සිටීම වැදගත් වෙනවා වියවුල් නොවන පිණිස. දේව වචනේ අපිට හම්බ වෙන විශේෂයෙන් මේ පටන් ගන්න පිළිබඳව මම ඉදිරියේ තබුවා. පළවෙනි වචනේ පටන් ගන්නේදී දිව්‍යන් වහන්සේ ආසත් පොළොවත් නැවුසේක අපිට හම්බ වෙනවා මේ පටන් ගන්න දේව වචනේ උන්වහන්සේ කියන උන්වහන්සේ තමයි පටන් ගන්න සහ කෙලවර බව දේව වචනේ පැහැදිලිව සඳහන් කරනවා. ඉතින් අපි ගලම් කරතරන් වහන්සේ ගැන කතා කරලා එකයි මම කිව්වේ මේ සබත් පාඩමේදී අපි ඉගෙන ගන්නට යන්නේ අපේ ගලම් කරිස්තුස් වහන්සේ පිළිබඳව උත්පත්තිය තුළ. එතකොට උත්පත්ති එකේ පළවෙනි පදයේ සිට ඔබ කියවොත් දෙවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදයේ දක්වා දෙවියන් වහන්සේ මහවතුම දෙවියන් වහන්සේගේ බලය පිළිබඳව එතන අපිට හම්බ වෙනවා. දෙවියන් වහන්සේ කියලා කතා කරනකොට එලෝහිම් කියන වචනේ හේබ්‍රු වචනේ පාවිච්චි කරනකොට බහු වචනයෙන් කතා කරන්නේ. එතන දෙදෙනෙකුට වැඩි දෙනෙක් සිටිය යුතු බව හේබ්‍රු නිර්වචනය අනුව අපි දකිනවා. දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට එතන පියු දෙවියන් වහන්සේ ඉන්නවා, පුත්‍රෝ දෙවියන් වහන්සේ ඉන්නවා, ශුද්ධාත්මෝ දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ නිසා අමතක කරන්න එපා. මේ මැවීමේ කාර්යයේදී පියු දෙවියන් වහන්සේ සම්බන්ධ වුණා, පුත්‍රෝ දෙවියන් වහන්සේ සම්බන්ධ වුණා, ඒ වගේම ශුද්ධාත්ම වූ දෙවියන් වහන්සේ සම්බන්ධ වුණා මැවීමේ කාර්යයේදී. එතකොට උන්වහන්සේ වචනයෙන් උන්වහන්සේගේ වචනය කරනකොට කරන ලෝකවල සෑදුනායි කියලා මේ වචනේ හඳුන්වනවා. දෙවියන් වහන්සේ පියු දෙවියන් වහන්සේගේ වචනේ කවුද? අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව යොහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ කතා කරනවා. ඉතින් අපිට පේනවා අපි උන්වහන්සේට මොනතරම් ස්තුති කරන්න ඕනද, ප්‍රශංසා කරන්න ඕනද? අපේ වචනෙන් අපේ ප්‍රශංසාව උන්වහන්සේට හිමියේදී. උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 4 සිට 25 දක්වා මනුෂ්‍යයාට සමීප වුණා වූ දෙවියන් වහන්සේව අපි දකිනවා. කොයි ආකාරයෙන්ද උන්වහන්සේ අපිට වාසස්ථානයක් නිර්මාණය කරේ? මනුෂ්‍යයාට වාසස්ථානය නිර්මාණය කරන්න පෙර මොනවද කරේ උන්වහන්සේ? උන්වහන්සේ පැහැදිලිව දකින දෙයක් තමයි ලෝකයේ සෑදුවා ස්ථානය සූදානම් කළා. මනුෂ්‍යයාගේ අවශ්‍යතාවයන් පිණිස උන්වහන්සේ සියල්ල මනුෂ්‍යයාට නිර්මාණය කරලා තමයි මනුෂ්‍යව උන්වහන්සේ නිර්මාණය කළේ. නිසා අපි විශේෂයෙන් සුදුවන්තයට ඕන මෙච්චර දෙයක් කරපු මනුෂ්‍යයා මොකද කරේ අන්තිමට? දෙවියන් වහන්සේව එපා කරලා යක්ෂයාව තෝරගන්න ලැබුවා. මේක ඉතාමත් කනගාටුදායක කාරණයක්. පාපේ නිසා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන්න සිදු වුණා. ඉතින් මේ කාරණේදී උන්වහන්සේ මනුෂ්‍යව අතහැරියේ නැහැ. අපි දකිනවා උන්වහන්සේ කවදාවත් උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මනුෂ්‍යව අතහැරලා දාන්න පව් කළායි කියලා. උන්වහන්සේට අවශ්‍ය කරන මිදීමේ සලස්ම මනුෂ්‍යයට ඉල්දරව් කළා. දැන් උන්වහන්සේගේ මැවීම ගැන අපි යන්නට ඕන. මොකද මේ මැවීම ගැනත් අද බොහෝ අය අතර නොයෙකුත් මතමතාන්තර තියෙනවා. මේ වචනේ කියන උන්වහන්සේ මවලා ඒ යහපත් බව දිතුවායි කියලා.
උත්පත්ති 1:31 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක බලවීතා යහපත්ව තිබුණේ. හොඳට මතක තියාගන්න ඕන සුද්ධ ලියවිල කියනවා සවසවිය උදේවිය එක දවසක්. දවස උන්වහන්සේ නිර්මාණය කළ පළවෙනි සතිය උන්වහන්සේගේ. පළවෙනි සතියේ උන්වහන්සේට අයිති දෙයක්. මනුෂ්‍යයාට අයිති දෙයක් නෙවෙයි. පළවෙනි දවසේ උන්වහන්සේ පැහැදිලිව කතා කරනවා උන්වහන්සේ දවස ආලෝකයේ මවල ආලෝකයේ වේවාය කියලා කිව්වා වචනින් උන්වහන්සේ ඒ දේ සිද්ධ කරා. ඊළඟට අපි දකිනවා උන්වහන්සේ සවසවිය උදේවිය එක දවසක් කියලා දේවචනේ පැහැදිලිව සඳහන් කරනවා. දැන් මේකටත් විවිධ අර්ථකථන දෙනවා. අලුත් ගිවිසුමේ පේතෘස් තුමා කියනවා ඒ බයිබල් පාඨයේ දෙවියන් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් අවුරුදු 1000ක් එක දවසක් යන කීම මතක නැතිව කරලා කියලා. මෙවැනි විවිධාකාර විවිධ අර්ථකථනයන් දෙන්න අද සාතන් මනුෂ්‍යංග පොළඹවා තිබෙනවා. මතක තියාගන්න ඕන දේවචනේ එහෙමනම් සබත් දවසේනේ අවුරුදු 1000කට පස්සේ නෙමෙයි. ඒක ඇත්තටම දේවචනට එකගේ ඉගැන්වීමක් නෙවෙයි. දේවචනේ පැහැදිලිව කියනවා 6 දවසකින් ලෝකයේ සාදලා 7 වෙනි දවසේ උන්වහන්සේ නිවාඩු ගත්තාය කියලා ආඥාව තුල. පේතෘස් තුමා කතා කරන කාරණේ ඒක අපි මතක තියාගන්නට ඕන. ඒක වෙනස් කාරණයක් ගැනයි සුදු පේතෘස් තුමා කතා කරන්නේ. ඒක නැවීමට අදාළ නොවන බව අපි මතක තියාගන්නට ඕන. ඒ නිසා සුදු ලියවිලි ඉගෙන ගැනීමේදී ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදයට අපි ආමනත වෙන්න ඕන. එහෙම නැතුව සුදු ලියවිල්ල තමන්ට ඕන විදිහට අර්ථකථනය කරන්න හැකියාවක් නැහැ. සුදු ලියවිල්ලට ඉඩ දෙන්න ඕන. සුදු ලියවිල්ල ලියා තිබෙන දේ පැහැදිලි කර දෙන්න. ඒක තමයි අපි පැහැදිලිව දන්නේ මේ මැවීම ගැන උන්වහන්සේ සබත ආඥාවෙදී උන්වහන්සේ කතා කර තිබෙනවා. 6 දවසකින් උන්වහන්සේ ලෝකයේ මවලා 7 වෙනි දවසේ නිවාඩු ගත්තා. ඒ නිසායි උන්වහන්සේ කියන්නේ 7 වෙනි දවසේ වෙනකොට උන්වහන්සේගේ පුරුද්ද ලෙස සබත් දවසේදී උන්වහන්සේ අවුරුදු 1000ක් කිරියේ නැහැ සබතේ නිවාඩුවට ඇතුල් වෙන්න. 7 වෙනි දවසේදී උන්වහන්සේ ඔබට මත ආදර්ශය දුන්නා සුද්ධ සබතට ඇතුල් වීම තුළින්. නිසා මේ දේවල් මිනිස්සයා වර්ධවා තේරුම් අරන් ඉන්නේ. නිසා පැහැදිලි උන්වහන්සේ කියනවා තමන් සෑදූ සියල්ලම යහපත් බව දුටුවායි කියලා. ඉතින් අපි මේ අංග සම්පූර්ණ නැවීම පිළිබඳව අපේ අවධානය විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න ඕන. මම ඒකයි කිව්වේ මේ වසර 10 පරිණාමවාදය ගැන අපි හැමෝම දන්න දෙයක්. ඒ අය පුළුවන් තරම් උත්සාහ කරනවා යම් කෙනෙක් උන්වහන්සේගේ විශේෂයෙන් කිතුරුවන් හැටියට අපි උන්වහන්සේගේ නැවීම සුදු ලියවිලි ලියා තිබෙනවා. මේ සුදු සත්‍යතාවය අපි සැක කරනවා නම් අපි මේක ප්‍රශ්න කරනවා නම් උන්වහන්සේ දවස් 6කින් ලෝකය මැවූ බවට අපි මේක ප්‍රශ්නාර්ථ කරගන්නවා නම් මේ ගැන සැකයක් නැත්නම් විවුලක් ඇති කරගන්නවා නම් අපි දෙවියන් වහන්සේට ඒක කරන ලොකු අපහාසයක් බව අමතක කරන්න හොඳ නැහැ. මොකද උන්වහන්සේ ලියා තිබෙනවා පැහැදිලිවම කියලා තියෙනවා. ඔබට පේනවා ඇති උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ පැහැදිලිව උන්වහන්සේ ලියා තිබෙනවා මොකද්ද? මැවීම අවසන් කළා උන්වහන්සේ 6 වෙනි දවසේදී. මෙසේ අහසත් පොළොවත් එහි ඇති සියලු දේ මවා නිම කරන ලද්දේය. උන්වහන්සේ පැහැදිලිවම 6 වෙනි දවසේදී උන්වහන්සේ පැහැදිලිවම වචනාර්ථයෙන් අපි මතක තියාගන්න ඕන දින 6 දවසක් ඇතුළත උන්වහන්සේගේ මැවීම උන්වහන්සේ අවසන් කළා. මේක අපි තේරුම් ගත යුතුයි. පැහැදිලිවම දේවචන කියනවා සවස විය උදේ විය එය එක දවසක් කියලා. උන්වහන්සේ ඉදිරිය දක්නා තරන් වහන්සේ හැටියට උන්වහන්සේ දැන සිටියා මිනිස්යාගේ කල්පනාවන් මිනිස්යාගේ අභිලාෂයන් සාතන් කොයි ආකාරයෙන්ද උන්වහන්සේගේ නම්කාරත්වයේ මිනිස්යාගෙන් ඈත් කරන්නට උන්වහන්සේ දවස් 6කින් ලෝකයේ මැව්වායි කියන කාරණේ මිනිස්යන්ගෙන් ඈත් කරන්නට උත්සාහ කරනවා ආකාරයෙන් උන්වහන්සේ ඉදිරිය දක්න වහන්සේ හැටියට දැන සිටිබ නිසායි උන්වහන්සේ පැහැදිලිවම සවසවිය උදේවිය එය එක දවසක් කියලා සඳහන් කර තිබෙන්නේ. ඔබටත් මටත් මේ පැහැදිලිව එල්තරව කර දෙන නිසා පැහැදිලිව උත්පත්ති පොත තුළින් උන්වහන්සේගේ සුදු දසපනතේ 6 වෙනි ආඥාව තුළින් සමායන 4 වෙනි ආඥාව තුළින් උන්වහන්සේගේ නම්කාරත්වය අපි පැහැදිලිව දකිනවා. ඒ නිසා අපි උන්වහන්සේට ගැන සුතුවන්ත වෙමු. ඊළඟට ඔබගේ අවධානය යොමු කරනවා මේක බදක තියාගන්න ඕන අංග සම්පූර්ණ උන්වහන්සේගේ පරිපූර්ණත්වය උන්වහන්සේ නිර්මාණය කළා වූ සෑම කාරණයක්ම පළවෙනි දවසේ
උන්වහන්සේ ආලෝකය නිර්මාණය කළ වූ ආකාරය, උන්වහන්සේ අවකාශය උන්වහන්සේ නිර්මාණය කළ වූ ආකාරය, තුන්වෙනි දවසේ ඒ ගස්කොළන්, හතරවෙනි දවසේ ඒ ලෝකයට ආලෝකය දෙන ග්‍රහ වස්තුන්, ඊළඟට අපි දන්නවා පස්වෙනි දවසේ ඒ මොහොතේ ඒ මත්ස්‍යයන් සහ ඒ ආකාශයේ පක්ෂීන් වහන්සේ නිර්මාණය කළා. හයවෙනි දවසේ උන්වහන්සේ පොළවේ ඊළඟට අපි දකිනවා පොළවේ සතුන් සහ උන්වහන්සේගේම දෑතින් නිර්මාණය කළා වූ මනුෂ්‍යව උන්වහන්සේ නිර්මාණය කළා වූ ආකාරය අපි දකිනවා. මේ සියල්ල උන්වහන්සේ නිර්මාණය කරලා උන්වහන්සේ දිහා බලලා උන්වහන්සේ කිව්වා මොනවද? ඒ යහපත් තිබුණාය කියලා. දැන් අපේ සහෝදර සහෝදරිය නිසා අපි මතක තියාගන්නට ඕන. උන්වහන්සේගේ මෞංකාරත්වය ගැන උන්වහන්සේ අබමල් රේණුක තිතක්වත් අවල නැහැ. මනුෂ්‍යයට ප්‍රශ්න කරන්න උන්වහන්සේ සියල්ල උන්වහන්සේ හරි ලස්සනට සම්පූර්ණ කර තිබෙනවා. ඊළඟට අපිට හම්බ වෙන උන්වහන්සේ නැවීම හමාර කළා වූ ආකාරය. දෙවියන් වහන්සේ තමන් විසින් කළ කාර්ය සූකේ කර්මාන්තය උන්වහන්සේ නිම කළා වූ ආකාරය අපි දකිනවා. පැහැදිලිවම සත්වෙනි දවසේ නිම කළසේක උන්වහන්සේ තමන් විසින් කරන සීල වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්තේක. හත්වෙනි දවස කියලා උතන තුන් පාරක් උන්වහන්සේ කතා කරන දවස. දැන් අපි දන්නවා උන්වහන්සේ අංග සම්පූර්ණ කාලය පැය 24 අපි පැය 24 කාලය අපි දකිනවා විශේෂයෙන් අපි ඒ කාලේ පරණ කිසිමට ගියොත් ඒ අය දවස සවස සිට දැන් දවස අපි විශේෂයෙන් දවස ආරම්භ වෙන්නේ පරණ කිසිමට අනුව සවස සිට අනිත් දවසේ සවසේ දක්වා තමයි ඒ දවසේ ගණන් ගන්න ලැබුවේ. ඒ නිසා මේ මතක තියාගන්නට ඕන දේව වචනේ ඒක තමයි දවස ආරම්භයේ සහ දවසේ අවසානයේ සයින්ටුවන් කරන අවස්ථාව. දැන් ඔබට පේනවා විශේෂයෙන් මේ මැවීම තුල උන්වහන්සේ මැවුවා වූ කාරණා 10ක් අපිට හම්බ වෙනවා. දවස් 6කින් උන්වහන්සේ කාරණා 9ක් උන්වහන්සේ නිර්මාණය කරලා 7 වෙනි දවසේ 10 වෙනි කාරණය 10 වෙනි දේ උන්වහන්සේ නිර්මාණය කරනවා. අපි දකිනවා එළිය, මුහුද, පොළව, ඊළඟට වෘක්ෂලතා, ඊළඟට තාරකා, ජලචර සත්වයන්, ඊළඟට අපි දන්නවා පක්ෂීන්, මුර්ගයන්, ඊළඟට මිනිස්යාව නිර්මාණය කළ උන්වහන්සේ මේ සියල්ල 6 දවසකින් උන්වහන්සේ නිර්මාණය කරලා කාරණා 9ක් උන්වහන්සේ මේ 6 දවසකින් උන්වහන්සේ නිර්මාණය කළා. නමුත් එක කාරණයක් අඩු වෙලා තිබුණා. මොකද්ද? විතාම වැදගත් කාර්යයක අඩුවක් තිබුණා. නිර්මාණකරුගේ සහතිකය, නිර්මාණකරුගේ මුද්‍රාව නිර්මාණයට තියන්නට අවශ්‍ය වෙලා තිබුණා. මම මීට පෙරත් කියපු දෙයක් තමයි යම් නිර්මාණයක් මිනිස්සු කරනකොට ඒ නිර්මාණයේ අයිතිය නිර්මාණයේ අයිතිවාසිකම ඕනෑම නිර්මාණකරුවෙක් තියෙනවාමයි. ඒ වගේම තමයි අපේ මෞංකාරතරන් වහන්සේ දවසයකින් උන්වහන්සේ ලෝකය නිර්මාණය කරලා ඊළඟට උන්වහන්සේගේ මුද්‍රාව, උන්වහන්සේගේ අයිතිවාසිකම උන්වහන්සේ 7 වෙනි දවසේ නිර්මාණය කිරීම තුළින් උන්වහන්සේ හරි අලංකාර ලෙස උන්වහන්සේ ලබලා තිබෙනවා. ඒක වෙනස් නොවන සුළු නැත්නම් උන්වහන්සේ වෙනස් නොවන ලෙස උන්වහන්සේ 7 වෙනි දවසේ සාතන් දැනට අපි දන්නවා ඊටම උපක්‍රමශීලීව ඒ දවස වෙනස් කර තිබුණා. නමුත් උන්වහන්සේගේ මෞංකාරත්වයේ මේ ලෝකයේ තියා වෙන කිසිම කෙනෙකුට වෙනස් කරන්නට නොහැකි බව තේරුම් ගන්නට ඕන. එතකොට උන්වහන්සේ මේ 7 වෙනි දවසේ නිර්මාණය කිරීම තුළින් අපි දකිනවා උන්වහන්සේ මනුෂ්‍යයට ආරාධනා කරනවා. උන්වහන්සේගේ ස්වරූපින් උන්වහන්සේගේ සමානත්වයට මැවුවා මනුෂ්‍යයට ආරාධනා කරනවා. ඒ විවේකයට, උන්වහන්සේ සමග නමස්කාරයට, උන්වහන්සේ සමග ඇතුළෙන් කියලා. උන්වහන්සේගේ ආශාව උනේ ඇයි? උන්වහන්සේගේ ආශාව උන්නේ උන්වහන්සේ සමග මෞංකාරයන් සමග මනුෂ්‍යයා සමීප සම්බන්ධතාවයකට අතුල් වීම තමයි උන්වහන්සේගේ ආශාව උනේ. බලන්න ඒ කාරණය උන්වහන්සේ අද දක්වා අපටත් උන්වහන්සේ දී තිබෙනවා. අපි දන්නවා සබත කියන්නේ මේ සබත පිළිබඳව අවබෝධයක් නැති අයට ඒක බරක්, ඒක ප්‍රශ්නයක් වුණාට සබතේ වටිනාකම නැත්නම් සබතේ ආශිර්වාද ලබන්නා වූ ඒ අත්දකින්නා අයට ඒක පුදුමාකාර ආශිර්වාදවත් අත්දැකීමක්. ගොඩාක් ඉතුරුවන්ට මේක
මේක බරක් මේක කරදරයක් අපි දසඥා පනත ගැන කතා කරනකොට අනිත් හැම පනතක් ගැනම බොහොම හොඳට කතා කරනවා එකඟයි 100%ක්. නමුත් හතරවෙනි පනතට එනකොට ඒ ඇයට ප්‍රශ්නයක්. මතක තියාගන්න දෙවියන් වහන්සේ වෙනුත් මගනුත් 100%ක් කීකරුකම බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව දේවචනේ කියනවා යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එක අනක් කලකලේ නම් සියල්ලටම වර්ධකාරයෙක් වෙනවා. ඒ නිසා උන්වහන්සේ අපිට දී තිබෙනවා මේ ශුද්ධ වූ දවස. උන්වහන්සේ ආරාධනා කරන්නේ මොනවද? උන්වහන්සේ සමග මේ මහත් වූ ප්‍රීතියට ඇතුල් වෙන්න, විවේකයට ඇතුල් වෙන්න. උන්වහන්සේ අපි මෞංකාරයන් හැටියට අපි මනුෂ්‍ය නිද්‍රේ සාක්ෂි දරන උන්වහන්සේගේ ශුද්ධ වූ දවසට ඇතුල් වෙනව අතරේදී නිසා මේ දවස තුල අපි උන්වහන්සේම කාලය ගත කරනකොට අපිට අමතක වෙගෙන යන දේ උන්වහන්සේ සතිපතා මතක් කර දෙනවා. ඒ තමයි උන්වහන්සේගේ මෞංකාරත්වයද ගොඩාක් දෙනට අමතක වෙලා තිබුණේ. ඒ අමතක නොවන පිණිස තමයි උන්වහන්සේ සෑම 6 දවසකට වරක් 7 වෙනි දවසේ උන්වහන්සේ නමස්කාර කරන්නට ඔබවත් මාවත් කැඳවන්නේ. මේක තමයි උන්වහන්සේගේ අභිප්‍රාය උනේ. නමුත් අද මිනිස්සුන්ට මොකද වෙලා තිබෙන්නේ? මිනිස්සුන්ට ඒ දේ අමතක වෙලා තිබෙනවා. මම හරිම ආස කරන දෙයක් තමයි මේ පාඩම. මිනිස්යාව නිර්මාණය කළ ආකාරය. දෙවියන් වහන්සේ උත්පත්තිපදයේ පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මිනිස්යා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රීද කොට ඔහු මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් වහන්සේගේ සමානත්වයට මව් මිනිස්යා අද මොකද කළේ? අනිත් සියල්ල උන්වහන්සේ වචනෙන් සෑදුවේ. නමුත් උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වය ලෙස මැව්වා වූ මිනිස්යා මොකද කරේ? පුරුෂයාද ස්ත්‍රීද කොට මැව්වා වූ මිනිසයා මොකද කළේ? උන්වහන්සේට පිටපෑවා. උන්වහන්සේට අකීකර වුණා. නිදහස් කැමැත්ත දීලා නිර්මාණය කළ වූ මිනිසයා මොකද කරේ? මිනිසයා දෙවියන් වහන්සේට පිටපෑවා. මම හරිම ප්‍රිය කරන දෙයක් තමයි ඔබට පේනවා ඇති මෙතන දීලා තිනවා ජීවමාන ප්‍රාණය. දේවචනේ කියනවා දෙවියන් මිනිසයා නිර්මාණය කරලා උන්වහන්සේ මිනිසයා දූවිල්ලෙන් සාදලා ජීවන හුස්ම දුන්නායි කියලා. ඒකට මනුෂ්‍ය ජීවමාන ප්‍රාණයක් වුණායි කියලා දේවචනේ අපිට හම්බ වෙනවා. මොකද්ද මේ ජීවන හුස්ම? මම කිව්වා මැවීමේදී මේ පියු දෙවියන් වහන්සේ පුත්‍රෝ දෙවියන් වහන්සේ සහ සුද්ධාත්මෝ දෙවියන් වහන්සේ මේ දෙවියන් වහන්සේ පියු පුත්‍රෝ සුද්ධාත්මෝ දෙවියන් වහන්සේ මේ ආකාරයෙන් මිනිස්යාගේ නිර්මාණයට නැත්නම් මේ ලෝකයේ නිර්මාණයට දායක වන ආකාරය අපි දකිනවා. බලන්න ශාරීරිය නැත්නම් දූවිල්ලෙන් උන්වහන්සේ මිනිස්යාව මවල ඊළඟට මිනිස්යාට දෙනවා ජීවන හුස්මය. ආත්මයන් වහන්සේව මිනිස්යාට දෙනවා. ආත්මයන් වහන්සේ කරනකොට තමයි මිනිස්යා ජීවත් වෙන්නේ. මේක හරි එකයි මං කියේ අපි සුදු ලීල කියවන්නට හොඳ නැහැ. සුදු ලීල අධ්‍යයනය කරන්න ඕන. සුද්ධ ලීලා අධ්‍යයනය කරනකොට තමයි මේ කාරණේ ඔබට මට තේරුම් ගන්න උන්වහන්සේ උදව් කරන්නේ. දැන් මිනිස්යා පව් කළාට පස්සේ මිනිස්යා තුලින් මේ සුද්ධාත්මය මොකද උනේ? මිනිස්යාව ඒ සුද්ධාත්මයන් වහන්සේ පූර්ණ කාලීනව මිනිස්යා තුල ක්‍රියා කළා වූ ආකාරය දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මිනිස්යාවමවල බහුවචනෙන් කතා කරන්නේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයම. එතකොට ඒ සමානත්වය අපි කියලා කතා කරනකොට පියු පුත්‍රෝ සුද්ධාත්මෝ දෙවියන් වහන්සේ එතන ඉන්නවා. එහෙමනම් ඒ පියු පුත්‍රෝ සුද්ධාත්මෝ තරණ වහන්සේ මොකද කරන්න ඕනේ? මනුෂ්‍යය තුළ වැඩ වාසය කරන්න ඕනේ. මනුෂ්‍යයාගේ නිර්මාණයේදී එතන ඒ මනුෂ්‍යයා තුළ සිටින්න ඕන. මෙන්න මේ කාරණේ අපිට හම්බ වෙනවා මැවීමේදී. ශාරීරිකව උන්වහන්සේ දූවිලෙන් මනුෂ්‍යව සාදලා දෙවියන් වහන්සේ මොකද කරේ? උන්වහන්සේගේ ජීවන හුස්ම සුද්ධාත්මය මනුෂ්‍යයාට දෙන්න ලැබුවා. එතකොට තමයි මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් බවට පත් වෙන්නේ. බෑවර සහෝදර සහෝදරිය මේක හරිම අලංකාර සත්‍යතාවයක්. ඔබ උන්වහන්සේ ඒකයි නිකෝදෙමස්ට කියන්නේ මොනවද? ඔබ නැවත නූපන්නොත් ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. ඔබ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න නම් මොකද උන්වහන්සේ මනුෂ්‍යයා මවනකොට ඒ ශුද්ධාත්මය මනුෂ්‍යයාට දුන්නා. ඒ ශුද්ධාත්මය තමයි මනුෂ්‍යව ප්‍රාණවත් කරේ. ජීවමාන ප්‍රාණයක් බවට පත් කළේ. දිව්‍ය වහන්සේගේ ආත්මය කියලා අපි කියනවා. මැවීමේදී දිව්‍ය වහන්සේගේ ආත්මය ජලමත වෙදී ඇසිරෙමින් සිටියායි කියලා.
බලයකට හැසිරෙන්න බෑනේ. මිනිස්සුන්ට තමයි හැසිරෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ආත්මය කවුද? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ මැවීමේ කාර්යයේදී සම්බන්ධ වුණා ආකාරය අපි දකිනවා. ජීවන හුස්ම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. ආත්මයන් වහන්සේ තමයි ඔබවත් මාවත් ජීවත් කරන්නේ. ඒ දේ තමයි ඔබ දෙවෙනි ඉපදීමේදී ඔබ දෙවෙනි වර ඉපදීමේදී ඔබට ලැබෙන්නේ. ඔබගේ ආත්මික මනුෂ්‍යව ජීවත් කරන්න වෙන කවුරුත් නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේ ඔබට අලුතෙන් ඉපදෙද්දී ඔබට ලැබෙන්නේ මේ සුද්ධාත්මයන් වහන්සේ. ඒ දේ උන්වහන්සේගේ බෞද්ධස්මේදී උන්වහන්සේ පොරොන්දු වුණා. ඒ වචන ඊට පස්සේ කියනවා නිකදෙමුත යමෙක් වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් ඔහුට ස්වර්ග රාජ්‍යයට ඇතුළට බැහැරිය කියලා. නැවීමේ රහස අපි යොහාන්ගේ පොතේ තුල යොහාන් නිකදෙමුස් එක්ක ඒ කතිකාවේදී අපි දකිනවා. දැන් අපේ සහෝදර සහෝදරි පුදුමාකාර සත්‍යතා ඒකයි මම කිව්වේ. උත්පත්ති පොතේ කතාන්දරයක් හැටියට කියලා තිබුණු දේ ඔබ මේ කතාන්දරය තුල බොහෝ දේවල් උත්පත්ති කතාව තුල බොහෝ දේවල් මේ කාර්ය තුල ඉගෙන ගන්න යන නිසා අපි ඊටම ජීවිතයේ යුක්ත ආසාවෙන් යුක්ත උන්වහන්සේගෙන් මේ කාරණා අපි ඉගෙන ගන්නමු. උන්වහන්සේ අපිට බොහෝ දේවල් මේ උත්පත්ති කතාව තුළ උගන්වන්නට යනවා. දෙවියන් වහන්සේ මිනිස්යාව දෙවියන් වහන්සේ සමග එකිනෙකා අතර සම්බන්ධතාවය උන්වහන්සේ ගන්නවා. දෙවියන් වහන්සේත් අතර තිබී යුතු සම්බන්ධතාවය ගන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේ සහ මනුෂ්‍ය ස්ත්‍රිය සහ පුරුෂයා අතර තිබී යුතු සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද කියලා උන්වහන්සේ ගන්නවා. මේ සියල්ල උන්වහන්සේ ඔවුන්ට සිටීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ට දෙනු ලැබුවා. උන්වහන්සේ මේක තමයි උන්වහන්සේ මනුෂ්‍යර දුන්නා වූ මහත් වූ ආශිර්වාදය. දැන් අපි දකිනවා ඒ උත්පත්ති පොත තුළ උන්වහන්සේ දීමනාවන් දෙනු ලැබුවා. අවසාන වශයෙන් ඔබ ඉදිරියේ විශේෂයෙන් අපිට හම්බ වෙනවා මේ දීමනා තුන උන්වහන්සේ මනුෂ්‍යයට තිරිණයක් හැටියට දුන්නා. ඒද නුවණ දීලා ඒ බලා ගැනීමට පෝෂණය කිරීමට උන්වහන්සේ වාසස්ථානයේ හැටියට ඔවුන්ට දෙන්න ලැබුවා. ඔවුන්ට වගකීම් පවරනු ලැබුවා. එතකොට උන්වහන්සේ මොනතරම් වගකීමක් එදා ආදම් සයවට බාර දුන්නාද? ඒ දේම තමයි උන්වහන්සේ ඔබට මගින් බලාපොරොත්තු වෙන්නේ. වගකීම් බාර දෙන්න වගකීම් ඉෂ්ට කරන්න ඕන. අවංකව විශ්වාසවන්තව ඉෂ්ට කරන්න ඕන. ආදම් සයව ඒ දේ කරන්න අසමත් වුණා. මේක විශේෂයෙන් අපේ අවධානය යොමු කරලා ඊළඟට අපි දකිනවා ආහාර. උන්වහන්සේ උන්ට දුන්නා පරිපූර්ණ අපේ ශරීර සුසු ආහාර උන්ට දෙන්න ලැබුවා. එතකොට ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ විශ්වාසවන්තකම උන්වහන්සේ පිළිඹු කළා ඒ කාරණා කොටගෙන. දැන් අපිට දී තිබෙනා ආහාර ගැන අපේ අවධානය කොයි ආකාරයෙන්ද? ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕන. අපි විශේෂයෙන් මේවා ගැන සිතන්නට කාලය ලැබ තිබෙනවා. මොකද උන්වහන්සේ නැවත වාරයක් ඔබවත් මවත් අරගෙන යන්නේ ඒ ශුද්ධ වූ ඒ ආශිර්වාදයේ බාර දෙන පිණිස උරුම කර දෙන පිණිස. ඊළඟට අපිට දී තිබෙන උන්වහන්සේගේ තවත් පරිපූර්ණ දීමනාව ආදරය කරන්ට කෙනෙක් උන්වහන්සේ ප්‍රේම කරන්ට කෙනෙක් සියල්ල බෙදා ගන්නට කෙනෙක් උන්වහන්සේ දෙන්න ලැබුවා. එක මාසයක් ඇරි ජීවත් වී හැකි කෙනෙක් උන්වහන්සේ දෙන්න ලැබුවා. එක එක්කෙනාගේ බර උසලමින් ජීවත් වී හැකි කෙනෙක් උන්වහන්සේ දෙන්න ලැබුවා. ඒ නිසා අපි මතක තියාගනිමු මේ සියල්ල ගැන උන්වහන්සේ අපට දී තිබෙන දේ රැක බලා ගන්නට දේවල් උන්වහන්සේ අපටත් මනක් දී තිබෙනවා. ඊළඟට උන්වහන්සේ අපට ආහාර පාන දීලා තිබෙනවා. ඊළඟට උන්වහන්සේ අපිට ප්‍රේම කරන්ට අපිට භාර්යාවක් ස්වාමි පුරුෂයෙක් දී තිබෙනවා. දරුවෝ දී තිබෙනවා. අපි කොයි ආකාරයෙන්ද මේවා ගැන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ගණන් දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ උත්පත්ති පොත පුරාම උන්වහන්සේගේ මේ සිද්ධ වූ මනුෂ්‍යයාට දක්වා ආදරයේ කරුණාව අපි ඉගෙන ගන්න යන උන්වහන්සේගේ වංකාරත්වය, උන්වහන්සේගේ සැපයුම් කරුවාණන් හැටියට උන්වහන්සේගේ අපි කියනවා උන්වහන්සේගේ විදීමේ කාර්යය, උන්වහන්සේ ගැලුම් කරන හැටියට අපි මේ කාරණා සිද්ධ ඉගෙන ගන්න. ඒ නිසා අපි ජීවිත සූදානම් කරගනිමු. ප්‍රතිපත පුරාම අපි මේ ඉගෙන ගන්න යන අවශ්‍ය සත්‍යතාවයේ ඊටම වැදගත් වෙනවා. තව දුරටත් ඇදහිල්ලේ මුල් අද පිහිටා සිටමින් ආලෝකයේ තුල ස්ථිරව සිටමින් බොරුවෙන් මුලාවෙන් අමිත්‍ය ඉගැන්වීම් වලින් වියුල් ඉගැන්වීම් වලින් ඈත්ලා ජීවත් වෙන්න. ඒ නිසා අපි මේ කාර්තුව පුරාම අපි ස්වාමීන් වහන්සේට විශේෂයෙන් කන්ලව් කරමු.
මේ ශුද්ධෝසතාවේ තේරුම් ගන්නට සුද්ධාත්ම බලය මඟ පෙන්වීම ඉල්ලුම සේකරන්ට උන්වහන්සේ ප්‍රථමරක් ආශිර්වාද කරන සේක්වා ආමෙන්.